පටිගත කළ උත්තම දේශනාව. අවලදී දැනගත් දහම් කොටස් ටිකක් බොහොම වැදගත් විදිහට වටහාගෙන තිබුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචنين අද කියන්නේ. ඉතින් ඒ වචනේ නියමාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද කියලා අපි විග්‍රහ කරලා ඒක දැනගත්තා. ඒ වගේම කර්ණීය මත සූත්‍රයේ නියමාර්ථයේ යථාර්ථයෙන් ඒක හොඳට හේතුඵල ඇතුව තේරුම් ගත්තා. ඒකට ඒ වගේම ඒ තේරුම් ගැනීම තුළින් ඒ වගේම ආනාපාන සතිය පිළිබඳවත් එක්තරා විස්තරයක් අහලා තේරුම් ගත්තා. දැන් මේ තේරුම් ගැනීමේදී අපි අර එකතැනක් තිබුණා ආනාපාන සතිය කියන එක ඕන තැනකදී වරන්න පුළුවන් යන්නේන කරන කියන කතා නොකරන හැම තැනකදීම පහ කළ යුතු දැනගෙන පහ කරනවා ඇසුරු කළ යුතු දැනගෙන ඇසුරු කරනවා කුමක් ඇසුරු කළ යුතුද කුමක් පහ කළ යුතුද යම් කිසි අවිද්‍යාව තෘෂ්ණාසහගත වැඩ පිළිලක් ඇද්ද පහ කළ යුතුයි. කුසල මූල පත්‍ය සංඛාරා කියලා පෙන්නන්නා වූ යම් කිසි සාසනික මාර්ගයක් ඇද්ද නිවන් අවබෝධ කරන මාර්ගයක් ඇද්ද ඇසුරු කළ යුතුයි. ඉතින් මේකෙදි එකතැන වේදාන්නත් පුළුවන් එකතැනද වඩනවා කියලා කියන්නේ එතෙන්දි කර්මස්ථානීයට ওই දෙකම අඩංගු වෙනවා. ලෝකේ ආදීනව දැනගන්න පැත්ත සිහි කරන කොට්ටාසය පහ කළ යුතු සිහි කිරීම. නිවනේ ආනිසංස පෙන්වන කොට්ටාසය ඇසුරු කිරීමට සුදුසු කරනවා. දැන් ලෝක අනාතයි නිවනම නාතයි කෙටි කර්මස්ථානය. දැන් ලෝක අනාතයි කියා සිහි කරනකොට ලෝකේ ආදීනව සිහි වෙනවා. ඒකට වෙන්නේ ලෝකයේ පිළිබඳව තියෙන බලාපොරොත්තු පහ වෙන එක. අන්න පස්සාස ධර්මයි. නිවනම නාතයි කියනකොට නිවනේ ආනිසංස දකිනවා. ඒක සිහි කරනකොට ආස්වාස ධර්මයි. එහෙනම් ආස්වාස ධර්මයක් පස්සාස ධර්මයක් ওই කර්මස්ථානයේ තියෙනවා. එහෙනම් එකෙන් ඉඳන් වඩනකොට ආනාපානිය වැඩින්නේ ওই විදිහටයි. එකෙන් ඉඳන් කර්මස්ථානයක් වඩනකොට ආනාපාන දෙකම වැඩින්නේ ওই ක්‍රමයට. ඒ කියන්නේ හුස්ම නෙමෙයි. ලෝක අනාතයි නිවනම නාතයි. ලෝක අනාතයි නිවනම නාතයි. ලෝක අනාතයි කියන්නේ පස්සාස වෙන එක කියනවා. නිවනම නාතයි කියන්නේ ආස්වාස වෙන දහම වෙනවා. එහෙනම් අවතරක් තියෙන ධර්ම ආස්වාසය සහ ධර්ම පස්සාසය. අධර්ම පස්සාසය සහ ධර්ම ආස්වාසය. ලෝක අනාතයි නිවනම නාතයි කියන පදේ තියෙනවා. මෙන්න මේ කර්මස්ථානයේ එකතින්ම වඩන කොටත් අරගන්නේ කොහොමද? ඉතින් ඔකත් තේරුම් ගන්න ඕනේ. ඒතර එකතින්ම වඩන්න පුළුවන් ওই ක්‍රමයේදී. යන්නේන කතා කරන ආදී වැඩවලදී මම කරන කියන හිතන දේවල් රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවාද කියලා තීහි කරලා. ඒක රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනනම් අවිද්‍යාව, තෘෂ්ණාව සහගතයි කියලා දැනගෙන. ඒවා පහ කළ යුතුයි කියලා ඉතින් නිගමනය කරනවා. හැකි අවස්ථාවේ පහ කරගන්නවා. පළමුව සිද්ධ කරන්නේ නිගමනය කරගන්න එක. දෙවෙනි අවස්ථාවේ ලැබෙන අවස්ථාවේ පහ කරගන්න එක. දැන් මේකදී අපි දකින්න ඕනේ සෝතාපන්න වෙනවයි කියන්නේ ඉස්සෙල්ලාම දැකීම පහල කරගන්න එක. දකින්නේ මොනවද? ධර්මයේ හැටියටත් අධර්මයේ හැටියටත් ඉස්සෙල්ලා දකින්න ඕනේ. අන්න දැක්කහම කියන දහම් ඇස පහල වුණා. මේ ওই විදිහට බලාගෙන යනකොට බණ අහන වෙලාවක තමයි යෝග සම්පූර්ණ නියම සිද්ධිය Tamanට අහු වෙන්නේ. අවශ්‍ය අංග සම්පූර්ණ වෙන්න ඕනේ. අංග සම්පූර්ණ වෙනවා කියන්නේ දැන් සෝතාපන්න වෙනවා කියන අවස්ථාවේදී ඒ දැනතර ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. සද්ධර්ම ශ්‍රවණය. හරියට නිවන් දකින ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. ඒතර ඒ වගේම යෝනිසෝ මනසිකාර්කේ නුවණින් මෙනෙහි කිරීම. අනික තමයි ක්ෂණ සම්පත්තිය නැත්නම් Tamanට හේතු වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා තිබීම. ඔය කියන කාරණා හතර තියෙන අවස්ථාවකයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. ඒ සෝතාපන්න කියන එකේ අර්ථ තියෙනවා මෙහෙම. සෝත හේවත් ශ්‍රවණයෙන් පැමිණෙන කියන අර්ථයෙන් සෝතාපන්න කියනවා. උදේ මේක එකක්. සෝතේ කියලා කියන්නේ අපි පුරුදු වෙලා තියෙන සසර ගමනේදී. සෝතයක් හා සමානව ජලාශයක් සමානව ගලාගෙන යනවා පහත් පැත්ත. ඒ පහත් පැත්තට ගලාගෙන යන එක උඩ පැත්තට හරවා ගත්තාම සෝත ආපන්නයි. ආපසු හැරෙවා කියන එක. ඒ සෝතාපන්න එක වචනයක්. සෝත ආපන්න තව වචනයක්. මේ දෙපැත්තෙම දහම අර්ථය එනවා. සෝතයක් ආපස්සට ගන්නවා හා සමානයි කියන එක සෝත ආපන්න. සෝතාපන්න කිව්වා. සෝතයක් හා සමාන වන්නා වූ නැත්නම් සෝතේට පැමිණෙන කියන්නේ. ස්රෝතයෙන් පැමිණෙන. ශ්‍රවණය තුලින් පැමිණෙන. ওই දෙකෙන්ම සෝතාපන්න කියන වචෙන්ට අර්ථ ගන්න පුළුවන්. සෝත යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එන බුදුරජාණන් වහන්සේම දෙන්නලා තියෙන දෙයක්. සාරිපුත්ත සෝත කියන කුමක් නිසා සෝත කියනවා. ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා.
සෝතාපන්න කියනවා කුමක් නිසා සෝතාපන්න කියනවාද? බුදුරණාහි අහනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණුණ හේයින් සෝතාපන්න කියනවා කියලා හිතට සරියුත් හාමුදුරුවෝ උත්තරයක් දුන්නා. දැන් හරි වැදගත්. ඒකට අපිට දැන් පෙළ දහමීම සෝතාපන්න කියන්නේ මොකද කියන එක උත්තරේ ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණුණ අර්ථයෙන් සෝතාපන්නයි කියනවා. මෙන්න ලේසිම පහසුම ක්‍රමේ තේරුම් ගන්න. දැන් අපි දකින්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වුණොත් අන්න අපිට සෝතාපන්න කියන தත්ත්වය කියන්න පුළුවන්. දැන් අපිටම කෝක ඇතුළත් වෙන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. දැන් යමක් අපිට එපා නම් අපිට ඒකට ඇතුළත් වෙන්න ඕන කියලා හිතෙනවද? හිතෙන්නේ නැහැ. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක අපිට වැටහුණා නම් මම තවත් ඒකට ඇතුළත් වෙලා වැඩක් නැහැ. ඔය අදහස එනවා. එහෙනම් දැන් මට ඕනේ ඒකෙන් ඉවත් වෙන්න නම් අත්හැරෙන්න නම් නොයැලෙන්න නම් මිදෙන්න නම්. ඒ පිළිබඳව දැන් චන්දරාගයක්වත් බැඳීමක් තිබුණා නම් ඒ මුලාසහගත වැඩපිළිවෙලේ. මට ඕනේ ඒකෙන් අත්හැරෙන්න මිදෙන්න නොයැලෙන්න කියලා අදහස ආවෝ. නිවනට පිහිටියානේ. දැන් එයා පැමිණලා තියෙන නිවනට නේද ඒක? දැන් එයාට කොට වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ එතෙන්ටපත් වෙන්න දැන් එයා නිකන් නෙමෙයි නිගමනිය ආවේ. මම දැන් යම් ලෝකයේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකෙයි මට අල්ලන්න කිසිම වටිනා දෙයක් කිසිදෙනක නැහැ. හොඳයි කියලා නිගමනය කරන්න දෙයක් නැහැ. එහෙනම් මට දැන් නිගමනය කරන්න තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයේ පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද. ওই චන්දරාගයේ අත්හැරීමක් නොයල්මක් මිදීමක් වීමෙන් ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද හේතුව චන්දරාගයෙන් බැඳුනේ අනිත්‍ය දෙයක නම් දුක්ඛ දෙයක නම් අනාත්ම දෙයක නම් ඒකාන්තයෙන් මේ දුකට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒක අපිට කිසිම සැකයක් නැතුව දැන් තේරෙනවා. එහෙනම් ඒ දුකර එන්න හේතුව චන්දරාගයෙන් බැඳුනොත් නේ. එහෙනම් මට තියෙන්නේ චන්දරාගයෙන් ඉවත් වෙන එක. එහෙනම් යම් අවස්ථාවක මට චන්දරාගයෙන් ඉවත් වීමක් ඇත්නම් ඒම සාන්තයි, ඒම ප්‍රණීතයි, ඒකමයි නිවන. දැන් ඔය අදහස එනවා. දැන් ඔය අදහස තමන්ගේ විදිහට අනුන්ගෙන් අහගත්ත කෑල්ලක් අරපාඩම් කරන්නේ නැතුව ওই දහම තුලින් තමන්ට ඔය අදහස නැගුණා නම් ඔය නැගුණ දැන් පටන් එයා නිවන දැක්කා. දුටු නිවන් නැත්තේ. දැන් එයා දන්නවා යං කිංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මයක් එක් වී උදා වෙනවාද? සමුදය කියන්නේ ඒකයි. හටගත්තද කියවල හරියන්නේ නැහැ. ඊට වඩා හුඟක් ගැඹුරට වාර්තේ හොඳට පැහැදිලිව ගන්න ඕනේ. යම් ධර්මයක් සංහෙවත් සංඋදය සමුදය. සං කියන්නේ යමක් එක් වීම, සකස් වීම. උදා වෙනවා නම් සකස් වෙමින් උදා වෙනවා නම්. සබ්බංකං ඒ සියල්ලම නිරෝධ ධම්ම. කවුන් ගහන්න වටිනේවා නෙමෙයි. නැති වෙන සුළු කිව්වොත් වැරදි. දැන් අපිට ඔය ගන්නලා තියෙන්නේ යම් ධර්මයක් හටගන්නේදී ඒ සියල්ල නැති වෙන සුළුයි. අර්ථ දියා තියෙන්නේ කොහොමයි? හටගත් යමක් වේදී සියල්ල නැති වෙන සුළුයි. කොහොමද අර්ථ දියා තියෙන්නේ? දැන් ඇති නැති කියන වචන දෙකම අහ කරලා යථාබෝධය ලබන්නේ. ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක්. මේ අන්ත දෙකෙන්ම යථාබෝධය ලබන්න බෑ. එහෙනම් ඇත කියන එකෙන් නෙමෙයි අපි ගන්නෙ. සමුදය කියලා කියන්නේ උදා වෙනවා. සකස් වීම උදා වෙනවා. නේද? ගොඩ නැගෙනවා. ඇති දෙයක් කියලා ගත්තොත් තියෙන දෙයක් බාටපත් වෙනවා. ලෝකේ තියෙන දෙයක් කියලා ගත්තොත් අපි හිර වෙනවා එතන. පැවැත්මක ඇති දෙයක් කියන්නේ දෘෂ්ටියට වැටෙනවා. ගොඩ නැගෙන දේවල් හේතුඵල වශයෙන් ගොඩ නැගෙනවා. නිරෝධ කියන්නේ ඒවැ සැරිසරන්න වටින්නේ. කවුන් ගහන්න වටින්නේ. දැන් හට ගන්න සියල්ල නැති වෙන සුළුයි කිව්වහම. ඔතන එක ප්‍රශ්නයක් එනවා. දැන් අපිට මතක සටහනක් ආවා. දැන් ඕකට කියනවා නාම ගෝත්‍ර. දැන් නාම ගෝත්‍රන් නජීරති කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. දිරන්නේ නැහැ නාම ගෝත්‍රකේ. දැන් හටගත් එකක් නෙවෙයි නා ඉස්සෙල්ලා තිබිච්ච එකද මතක සටහන? කොතෙන්දී හරි අපි මොනවා හරි කියලා කරලා හිතලා හිටන් ඕකේ තියෙන මතක සටහන්නේ අපිට ඇතුළුනේ. අපි මතකේ රැඳුනේ. ඒතර මතක සටහන කියන්නේ ඇති වෙච්ච එකක් නේද? හටගත් යා අර්ධි හැදුන එකක් නේ. හේතුවක් නිසා ක්‍රියාත්මක සකස් වුණ එකක්. දැන් මේ මතක සටහනට කියනවා නාම ගෝත්‍ර. ඔව් නාම ගෝත්‍රය සංඥාව කියන්නේ ඒක ගෝත්‍රය අරමුණු කරලා ඊළඟට ඇති වෙන හිතත් එක හට ගන්න එක. සංඥා කියන්නේ. ඒ කියන්නේ මතක සංඥා.
නෑ නාම ගෝත්‍ර පිළිබඳ සංඥාවල් එනවා. සංඥාවෙන් තමයි නාම ගෝත්‍රයක් අපිට තිබුණ බව අතීත මතකයක් තිබුණ බව දැනගන්න. අපි දැන් සංඥා විරහිත වුණා නම් මේ වෙලාවේ අතීතය මතක් කරන්න බෑ. ඉතින් අතීතය මතක් කරන්නේ දැන් අපි දැන් අතීතය අරමුණු කර කර දැන් ගොඩනගන සංඥාවලින් හඳුනා ගන්න. එතන මෙන්න මේ අතීත මතකයන් කියන ඒවා නාම ගෝත්‍ර වලටයි. නාම ගෝත්‍ර දිරන්නේ නැහැ. එහෙනම් දිරන්නේ නැති නාම ගෝත්‍රයක් මේ ලෝකේ හටගත් එකක් තියෙනවා. හටගත්ත සියල්ල දිරනවා මැරෙනවා කිව්වොත් අර නාම ගෝත්‍රේ දිරන්නේ නැහැ. නාම ගෝත්‍රය සම්පූර්ණයි. සම්මත තමයි හටගන්නේ. සම්මත වලින්මයි නාම ගෝත්‍ර මතක සටහන. දැන් නාම ගෝත්‍ර කියන්නේ මතක සටහන. දැන් බුදුරයන් වහන්සේ පෙන්නනවා. දැන් අර පෙරවිසු කඳ පිළිවෙල දකින්න නුවණි. මම පෙර මෙබඳු ආකාර වන්නා වූ මෙබඳු අධ්‍යවක. මෙබඳු තැනක ඉපදිලා හිටියා. මෙබඳු ආකාර කෑම බීම ගත්තා. මෙබඳු විදිහට කතා කළා. මෙබඳු නෑදෑ පිරිසක් හිටියා. එතෙන්ට එන්නේ ඉතලම ඊට ඉස්සලා හිටියේ මෙන්න මෙබඳු අධ්‍යවක. ඊ අධ්‍යවයේ මගේ නම මේකයි. එතන මගේ ගෝත්‍රය මේකයි. මම මේ විදිහට කෑවා බිව්වා. මෙහෙම පිරිසක් ඇසුරු කළා. මෙහෙම භාෂාවක් කතා කළා. මෙන්න මේ විදිහට ඊට ඉස්සෙල්ලත් බෑවක් තිබුණා. ඔන්නෝම බලාගෙන යනවා අනේක විද නාම ගෝත්‍ර සිහි කරනවා කියලා. දැන් නාම ගෝත්‍ර කියන්නේ ඒවට නාම ගෝත්‍ර කියන බව පෙන්වන්න හොඳට පැහැදිලි තැනක් ඒ. දීගනිකයි තියෙන්නේ. විග්‍රහ වෙලා. අන්න නාම ගෝත්‍ර කියන්නේ මොනවද කියන එක ධර්මයේ තුලින් පැහැදිලි කරලාමත් තියෙනවා. එහෙනම් මේ නාම ගෝත්‍ර කියන්නේ අපි විසින් කරන්න කියන හිතන වැඩ පිළිවෙල තුලින් හටගත් ඒවා. ඉතින් හටගත්ත හැම දෙයක්ම දිරනවා වැළසෙනවා කියලා කිව්වනම් නාම ගෝත්‍ර නජීරති කියන ධර්මයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේ බුදුදහම තුල නොගැලපෙන දෙයක් තියෙන්න බෑ. අන්න ඒකයි කාරණේ. ඉතින් අපි ඒක නිසා හැමදේම දකින්න ඕනේ බුදුදහම වෙනස් වෙන්නත් බෑ. අරියතුන් වහන්සේලා විසින් මහරහතන් වහන්සේලා විසින් එදා පවත්වපු ඒ වගේම මේ විදිහට ගෙනාවු සත්‍යය දැක්ක සත්‍යය මිස බොරු නොකියන උන්වහන්සේලා විසින් සත්‍ය අවබෝධ කරපු සිල්පිලින ව්‍යාපාත් මහරහතන් වහන්සේලා පෙන්නපු ධර්මයේ තුල අපිට එකපාරේ විවේචනය කරන කරන්න විදින්න බෑ. ඒක හරි භයානක. අපි කොතනද අපි එහෙම කරන්නේ? නිසා අපි හැම වෙලෙම බලන්න ඕනේ. ඒක පරස්පර වෙලා අපිට පේන්නේ ඇයි? දැන් නාම ගෝත්‍ර දිරනවා දැන් සියල්ල දිරනවා මැරෙනවා කියලා ගත්තොත් එහෙම නාම ගෝත්‍ර නජීරති කියන එකට ඒක රහු වෙන්නේ නැහැ. හටගත සියල්ල නැති වෙනවා සුළුයි කිව්වොත් එහෙම. නාම ගෝත්‍ර නජීරති කියන්නේ ගැලපෙන්නේ. එහෙනම් මොකක්ද එතන කියෙවෙන්නේ කියලා බලන්න ඕනේ. අර රෝධ ධර්මයි නිරෝධ ධර්මයි තෝරා ගන්න ඕනේ. රෝධ නැති ධර්ම වලට කියනවා නිරෝධ ධර්ම. රෝධ ඇති ධර්ම වලට කියනවා රෝධ ධර්ම. මේ රෝධ ධර්ම කියන එක අපි ළඟ භාවිතා වෙලා තිබුණා නම් අපිට රන්නේ එන්නේ නැහැ. නිරෝධ ධර්ම කියන එක විතරයි භාවිතා වෙලා තිබුණේ. හැබැයි රවුම් ගහනවා කියන එකක් අපි ළඟ භාවිතා වෙලා තිබුණා. රවුම් ගහන්න එපා කියන එකත් අපි දානවා. ඔව්. රෝන්දේ යනවා. අන්න වචනයක් තියෙනවා. රෝන්දේ යනවා කියනවා. රෝ අන්දේ යනවා රෝන්දේ යනවා. රෝ කියන්නේ සැරිසරාගෙන යනවා. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැහැපු වැඩ පිළිවෙල තුල සැරිසරනකොට අන්ධයා වාගේ යනවා. රෝ අන්ධයාම රෝන්දයා. අන වචන නිරුක්තිය හැටියෙන් බලා ගන්න ඕනේ. අනේ සැරිසරනාට රවුම් ගහනවාට කියන වචනය තමයි රෝන්දේ. දැන් ඕක නිරෝ කරන්න ඕනේ. රෝ නිරෝ කරන්න ඕනේ. දැන් රෝධ නිරෝධ කරන්න ඕනේ. අනේ නිරෝධ කියලා කියන්නේ සැරිසරන්නේ නැහැ. සැරිසරන්න වටින්නේ නැහැ කියලා දැනගත්තා. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒ තුලින් ඒ ටික නම් විද්‍යාමාන වෙන්නේ ලක්ෂණ තුන ඕකනම්. ඒ බඳු වන්නා වූ ලක්ෂණ තුනක් මිසක් වෙයින් කියලා බාහිර දෙයක් ඒ තුලින් එන්නේ නැත්නම් ඒවා අපිට රවුම් ගහන්න වටින ඒවා නෙවෙයි. අපිට සැරිසරන්න වටින ඒවා නෙවෙයි. හොඳයි කිය එමත් ගියොත් අපිට තව තවත් මුලාවටපත් වෙනවා දුකටපත් වෙනවා මිසක් වැඩක් වෙන්නේ නැහැ. අනාතයි. අන්න ඕක දැනගන්න. අන්න ඕක දැන ගැනීම තමයි සෝතාපන්න පුද්ගලයාගේ ලැබෙන අදහස. අවබෝධය. අන්න ඔය දන්නාකම නිසා තමයි අපි හිතාගන්නේ අතන හොඳයි මෙතන හොඳයි කියලා. ආත්මීය වශයෙන් දෘෂ්ටි ගන්නෙ මොකද ඔය හොඳයි කියන නිගමනේ තියෙනවා. යම් දවසක ඔය නිගමනේ අපෙන් අහක් වුණා නම් අපි ආත්ම දෘෂ්ටියකින් බැඳෙන්න හේතුවක් නැහැ. ආත්මයි කියලා ගන්න වටිනා දෙයක් මේ ලෝකේ කොතනද තියෙන්නේ කොහෙද හටගෙන තියෙන්නේ? ඒක මුලාවේම වචනයක්. ආත්මයි කියන්නේ යම් සම්මතයක් ඇත්නම් යම් කෙනෙක්ගේ. මේ ලෝකේ හරයක් තියෙනවා, වැදගත් දෙයක් තියෙනවා, වෙනස්ම වෙන දෙයක් තියෙනවා, හොඳ දෙයක් තියෙනවා, පිහිටන්න යහපත් දෙයක් තියෙනවා. මේ ආදී වශයෙන් ගත්ත අදහසක් නිසා තමයි අපි හරවත් දෙයක් අරගන්නේ. අපි බලාගෙන යනකොට මේ ලෝකේ පවත්වාගෙන ඉන්න, පැවැත්මක් තුල තියාගෙන ජීවත් වෙලා ඉන්න. ගැළපෙන හරවත් දෙයක් තියනවද අහපුවාම. එහෙම හරවත් දෙයක් අපි කිසි දෙයක නොදකින්න ඕනේ ධර්මානුකූලව.
හරයක් තියෙනවා වගේ පේනවා. ඒ හරිය මොකද්ද කියලා දකින්න ඕනේ. සමහර වෙලාවට අපිට එක තැනකින් තව තැනකට යාමට ආධාරකයක් හම්බ වෙනවා. තව තැනකට යාම වැදගත් නම් ආධාරකේ වැදගත් වෙනවා ඒ නිසා. දැන් ලිදට වැල්ලා ඉන්න මිනිහට මඩ ගෑවිච්ච කුණු ජරා ගෑවිච්ච කබයක් තියලා අහු වෙනවා ලිදේ ගොඩ එන්නේ කොහොමද කියලා කල්පනා කරලා ඉන්නකොට. දැන් එහාට මෙහාට යනවා මඩ තල තල යනකොට දැනෙනවා කකුලට අහු වෙනවා මොකක් හරි ඇදලා බලපුවම කබයක්. හරි සන්තෝෂයි. මොකද උඩ තියෙනවා මුලක් හරි කඩක් හරි තියෙනවා පේනවා. දැන් එයාලා උපක්‍රමයක් මතක් වෙනවා මේ කබේ අහු වුණා. දැන් මේක උඩ ගහලා කොහොම හරි මද්ද ගහලා කොටේට දාගත්තොත් කබේ ඉල්ල ගොඩට ඇහෙයි. හරි වටිනා දෙයක් අහු වුණා. එයා සතුටු වෙනවා. හැබැයි කුණු මඩේ තිබිච්ච කබේ එයාට වටිනාකමක් කබේ වශයෙන් නැහැ. ඒකේ තියෙන කුණු මඩම තමයි. ගෑවිලා තියෙන්නේ. ඒ වුණාට එයාට ඒක සතුටු වෙන්න හේතුවක් උනේ කබේ ඕන හින්දා නෙමෙයි. කබේ නිසා ගොඩේ ඉන්න පුළුවන් නිසා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ තෙල්ලෙන්න යන්න එපා. ධර්මයේ වටිනවා කියලා එල්ලෙන්න යන්න එපා. මේ ධර්මයේ හොඳයි මොකක් නිසාද? නිවන් දකින්න සුළු වැඩක් නිසා, නිවන් දකින්න මග නිසා. මෙන්න මේ නිසා ධර්මයේ පිළිබඳව නොඇලී ඒකෙන් ගන්න වැඩේ ගන්න. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේකට අපි තේරුම් ගත්තා නම් අපි දන්නවා ධර්මයේ තෙල්ලෙන්න දෙයක් නැන්නා. මොකේද එල්ලෙන්න තියෙන වටිනා දෙයක්? පරිසරණ ටිකක් නැහැ. දැන් ධර්මයේ තියෙන්නේ මාර සැරිසරසලා ඉඳ නෙමෙයි මේකෙන් ඒකට වෙන්නේ. කුල්ලූපමංගෝ බික්කවේ ධම්මං දේශිස්සාමිති නිස්සාරණත්තානෝ ගහනත්තා. මහණනි මේ ධර්මයේ ඔරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙමෙයි. වෙන්නේ ඔන්න ඕකයි. ඉතින් ඒ ඔන්න ඕක අපිට හරි වැදගත් වෙනවා. මොකද අපි හුඟ දෙනේ බලාපොරොත්තු වෙන නිවන් දකින්න ධර්ම මාර්ගය හම්බුනාම තවත් ධර්මයේ පස්සේ යන්න. මොකද ඒක ධර්ම රතියක හැටි. ඒකත් හරි ආස්වාදයි. ඒ ආස්වාදයේ නිසාම ධර්මයේ හොයලා අර වැඩි පැත්තකින් තියා ධර්මයේ පස්සේම යනවා. එක එක ප්‍රශ්න විසඳ ඒ පස්සේම යනවා. අන්න ඒකයි. ගුරුව කරේ තියන එයා නැවතර වහිනවා වගේ වැඩක්. ඉතින් මෙන්න මේකද අපි දකින්න මේ ලෝකයේ තුල අල්ලගන්න කිසිම සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දිතේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධි යන විසුද්ධි මාර්ගය. සියලු ධර්මය අනාත්තයි කියලා යම් දසක ප්‍රඥාවෙන් ස්පර්ශ කළා. අන්න ඉදාට දුකෙන් නිදහස් වීමට මාර්ගය වැදෙනවා. මෙන්න මේ ටික අපි දකින්න ඕනේ. ඉතින් ওই ටික හරි අනිත්‍ය දුක අනාත්ත හරියට තේරුම් ගත්තා නම් ඊට පස්සේ අපිට නිගමනයක් එනවා. එහෙනම් මොනව අල්ලන්නද? මොනවා රවුම් ගහන්නද? මොනවා හොඳයි කියලා මම නිගමනය කරන්නද? නිගමනය කරන්න බෑ. අන්න එහෙම නිගමනයක් එනවා. දැන් අපි අහනවා උපමාවක් වශයෙන් ගත්තොත්. ඉතින් නිගමනය කරලා ආසාවයක් නැහැ. අපිට එපා කියලා නිගමනය කරනවා. ආසාවයක් නැහැ. ආසාවන් නිසා අපිට සිද්ධ වෙනවා ඒ දෙන ඇසුරු කරන්න. හැබැයි ඇසුරු කෙරුවට අපි දැන් දෘෂ්ටියකින් යුක්තව නෙමෙයි ඇසුරු කරන්නේ. මෙන්න මේ නිසා කියන දෘෂ්ටි විපරීතවයි ඇසුරු කරන්නේ සෝවාන් පුද්ගලයා. ඔව්. අන්න ඒකයි කියන්නේ. අල්ලන්නේ නැතුව. එතෙන්දී අපි දකිනවා මේක හොඳ නිසා නෙමෙයි. නැතුව බැරි නිසා. ඇයි නැතුව බැරි? ඒකත් හේතුවක් තියෙනවා. දැන් මදුරුවේ කෑවට පස්සේ කහනවා. ඉතින් සුවද? සුවේකුත් දැනනවා. ඉතින් ඒතර අපි තව මදුරුවේ කෑනා සුව නම් කහ කහ ඉන්න කැමතිද කියලා කැමති කියන්නේ. දැන් මදුරුවා ඉදි බින්දට පස්සේ කහපු ඉඳ කැහුවා. ඇයි කැහුවේ? හනිපයි. මේ මදුරුවා කහ මේ අබිද්දහම කහන එක සනීප නම් තව මදුරුවේ කවා ගන්න කැමතිද කහ කහ ඉන්න. ඒ කහන එක සනීපයි කියන්නේ අපි ඒකට උත්තරයක් දෙනවා. දැන් දඩයක් තියෙනවා. කහන. මොකද කහන්නේ හරි සනීපයි. කහනකොට. අනික අතේ හදාගත්තා නම් තවත් දඩයක් කහ කහ ඉන්න පුළුවන්. තවත් සනීප දෙකක් නේද? දැන් මෙහෙම කිව්වොත් පිළිගන්නවා. අපි මේ සනීපයි කියන වචනේ පිළිගත්තා ඉතින්. නමුත් ඒක ඉතින් අපි ඇලුම් කළේ නෑ මේක හොඳ වටිනා දෙයක් කියලා. මෙන්න මේ වගේ මේ සසර ගමන කියන්නේ මේ අධ්‍යව කියන්නේ දදයක් හා සමානව තේරුම් ගත්ත පුද්ගලයා. අර තියෙන දදී කැහිල්ලට දදී කහනවා වගේ පංචකාම කැහිල්ලක් තියෙනවා මේ ශරීරයේ. මොකද හේතුව? මේ ශරීරයේ ඇති වෙලා තියෙන මුල හේතුවක් තියෙනවා කාමාවචර හිත. පෙර භවෙදී මේ පටිසන්ධියකින් මිනිස් පටිසන්ධියකින් උපන්නේ. ඒ පටිසන්ධියට හේතුනේ කාමාවචර වන්නා වූ කුසලයක්. කුසල කියන්නේ කාමාවචර සුචරිත ලෞකික කුසලයක්. අනේ භවාංග බවටපත් උනේ එතනින්. දැන් මෙතෙන්දි දකින්න ඕනේ භවාංග හිත කියන එකයි භවාංගයයි දෙකක්. භවාංග හිත කියන්නේ දෙවෙනි අවස්ථාව. දැන් භවාංගයයි භවාංග හිතයි දකින්න ඕනේ. අන්න භවයට අංග උනේ භවාංගයි. අන්න ඒකයි. මේ අවශ්‍යතාවය නිසා ගොඩ නැගුණු ශක්ති විශේෂය තමයි.
අන්න ඒකයි. ඒ ශක්තියයි යන්නේ. ශක්තිය හිත නෙමෙයි. ගතත් නෙමෙයි. හිතක් ගතක් නිබදවන්න මුල් වෙන්නේ ශක්තිය විසින් දෙන වැඩපිළිවෙල. අන්න. කර්ම ශක්තිය. කර්ම ශක්තියේ ස්වභාවයක් තියෙනවා. සතර මහා භූතයන් ඇතුලේ නම් අපි ජීවත් වෙන්න මේ කර්ම ශක්තිය ගොඩ නැගුවේ. සතර මහා භූතයෝ ඒකට ආකර්ෂණය වෙලා ඊට අනුකූල දේ ගොඩනගපුවාම ගතයි හිතයි දෙක හටගන්න මුල අවු වෙනවා. අනේ ඇසයි රූපයයි හටගෙන චක්කු විඥානය හට ගැනීමට පුරේ ජාත ප්‍රත්‍යයෙන් ඒක කරනවා. අන්න ඔය යම් දෙයක කෝක කියන චුතිය. ආයතරයක් ඉවර කරන්නේ මතුවරියක් හදාගෙන තියෙනවා මතුවයි වේගයක් නිකුත් කරපු බලවේගයට ආයි අහු වෙනවා. ඒ වේගයේ ශක්තිය තියෙනකන් ඒකට යනවා. ඒක අවසානට චුතියක් නෑ. දැන් උඹ දෙනෙක්ගේ මතයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හැම කෙනෙක්ම මරණයක් පාසා චුතියක් එනවා කියලා. දැන් හැම කෙනෙක්ම මැරෙන මොහොතක් පාසා චුත වෙන්නේ. දැන් මේකත් හරි ගැඹුරු තැන. නෑ දැන් අපි ක්ෂණික මරණ කියන්නේ දැන් මේ මොහොතේ ක්ෂණික මරණ තියෙනවානේ අපි. ඒක නෙමෙයි. දැන් කෙනෙක් කොහොම හරි වයසට ගිහින් හරි ඉඳලා මැරෙන වෙලාවක් තියෙනවානේ. ඒ සියලු මැරෙන්නා වූ සියල්ලෝ ඒ වෙලාවේ චුත වෙනවා නෙමෙයි. ඔව් දැන් කර්මජ මරණය කියන එකයි චුතිය කියන්නේ. ඒ අපි මරණාසන්න මොහොතේදී අපිට කර්ම දැන් මෙහෙම තියෙනවානේ. කර්මක්කේ මරණ, ඒ වගේම ආයුක්කේ මරණ, උභයක්කේ මරණ, උපච්ඡේදක මරණ. මේ කර්මක්කේ මරණයක් වුණොත් හරි. උභයක්කේ මරණයක් වුණොත් හරි තමයි. චුතියක් එයාට හටගන්නේ. උභයක් කියන්නේ කර්ම ශක්තියත් ඉවරයි ජීවිත කාලෙත් ඉවරයි. ඔය දෙක උභයක්ක මරණ. එහෙනම් කර්ම ශක්තිය අවසානයේදී චුතිය ඇවිල්ලා ප්‍රතිසන්දියක් අල්ලන්න ඕනේ අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා. ඒක කර්මක්ෂය වුණා නම් මේ ජීවිතේ තව පවත්වන්න කල් තියෙනවා. ඒත් හાર્ට් ඇටැක් කියන එකක් හැදෙන්න මැරෙන්න ඕනේ. බුද්ධිලා කරුණයි. කය පවත්වන්න බෑ හිටිගම මැරලා යනවා. මොකද කර්මක්ෂය වුණා. අනේ කර්මක්ෂය වෙලා අවසානයේ තමයි බොහෝ කරම ප්‍රෙෂර් කියන්නේ හાર્ට් ඇටැක් කරකමේ කියන හුඟක් හදගන්න තරුණ කාලේ කර්මක්ෂය වෙන්නේ ඉනවා. දැන් එයා කර්මක්ෂය වුණා නම් එයාට අවිඥාලාභියෙක් වෙලා හිටන් සතර ඉතිපාද වැළුවොත් නම් ඉන්න පුළුවන් ඉදිරියට. නැත්නම් අර ප්‍රෙෂර් එක අරගන්න බෑ. නැත්නම් අර හાર્ට් ඇටැක් එක නතර කරගන්න බෑ. මොකද ඒ හાર્ට් ඇටැක් එක අද මේ භාවිතා කරන්නේ වෙන්නේ දෙයක්වත් නැහැ කි. එයාට හොයාගන්න බෑ. ඒගොල්ලෝ කියනවා මානසිකයි. කම්පාවටපත් වෙන්න එපා, සංවේගීටපත් වෙන්න එපා, හතුටටපත් වෙන්න එපා, බොහොම පරිස්සමින් ජීවත් වෙන්න කියලා ડોක්ටර්ලා කියනවා. මොකද මානසිකත්වයේ පොඩ්ඩක් හෙල්ලෙනකොට කර්මජ වේගයේ හීන නිසා දරන්න බෑ බුද්ධාල ගැලවිලා යනවා. මෙන්න මේකට කියනවා හાર્ට් ඇටැක් වලින් හැදෙන මරණ මේ හෘදේ කම්පන වෙනවා කියන එක. අන්න ඒකයි කියන්නේ. අන්න ඒකයි. අන්න ඒ වගේ දෙයක්. මෝටරේ කරකුනේ නැහැ විදුලිය නැහැ. මෝටරේ කරකීම කර්මජන. අන්න හරි. වෙන පරව හැදෙනවා. අන්න හරි. ඒ වගේ දෙයක්. එතනයි ඒ සිද්ධ වෙන්නේ. එයා කර්මජ ක්‍රියාවලියට චුති පටිසන්ධි භවාංග මේ ටික අහු වෙනවා. දැන් ඔතෙන් දැන් අපිට පටිසන්ධි භවාංග චුති කියලායි මේක උගන්වන්නේ. පටිසන්ධියයි භවාංගයයි ඒකේ චුතියයි කියලා. ඕකේ කර්ම රැයන පුරුක සකස් වෙන්නේ චුති පටිසන්ධි භවාංග. චුති පටිසන්ධි භවාංග චුති පටිසන්ධි භවාංග මෙහෙමයි යන්නේ. නමුත් අපිට මේ අටුවා මේකෙදි අර්ථ සංග්‍රහයට පෙන්වන්න යන්නේ පටිසන්ධි භවාංග චුති පටිසන්ධි භවාංග චුති කියන කර්ම වැඩ පිළිවිලා. අන්න. ඔව්. ඔව්. ගහින්නේ බීජයෙන් අන ගහේ බීජයෙන් හට ගන්න අවස්ථාවක් මේකේ ඔව් පටිසන්ධිය ඔව් ඒ වගේ ඒ බීජේ නිකන් තියෙනවා ඔව් ඒක තමයි ගන්ධ බව ඔව් ඔව් දැන් කොහෙන්ද තියෙනවා අර ඊළඟට කොහෙද ඉතවනවනේ ඔය දැන් ගන්ධ බව නෙමෙයි මාත්‍ය කියන්නේ ඕකට කියන්නේ මේ කර්ම භවයේ කර්ම භවයේ පිහිටනවා කර්ම බීජේ උප්පත්ති භවයට ඕන එක ඇදලා එනවා ඔය දැන් මනුෂ්‍ය ජීවිතයේදී කරන කර්ම රැස් වෙන්නේ කර්ම භවයේ. භවපත්‍ය ජාති කියන ක්‍රම දෙකක්. එකක් තමයි කම්ම භවපත්‍ය කම්ම ජාති. උප්පත්ති භවපත්‍ය උප්පත්ති ජාති. එන කර්ම භවයයි උප්පත්ති භවයයි භවයේ අවස්ථා දෙකක්. උප්පත්ති භවයට යනවා කියලා කියන්නේ කර්ම භවයේ කර්ම බීජයක් යම් මොහොතකදී ප්‍රතිසන්දි වශයෙන් ආවහම අන්න උප්පත්ති භවයට සම්බන්ධ වෙනවා ඒකේ. ඒතර ඒ තාක්කල් තව සම්බන්ධ වෙච්ච නොවිච්ච පින්පව් දෙකම සම්බන්ධ වෙච්ච හරියක් තියෙනවා අපේ කර්ම භවයේද. කර්ම භවයේ තිබෙන පළි ඒවා අටුව වාගේ. ඒකේ තියෙනවා. ඕන රැස් කරපු ඔක්කොම බීජ කපුරුපු ඔක්කොම තියෙනවා.
ගැළපෙන එකක් දාගත්ත වෙලාවටයි උප්පත්ති භවයේ දෙන්නේ. ඉතින් උප්පත්ති භවයේ වෙනයි කර්ම භවයේ වෙනයි. ඉතින් උප්පත්ති භවයක් අපිට උප්පත්ති භව දෙකක් නෑ එක සැරේ. දැන් මේ මිනිස් උප්පත්ති භවයට වඩා මිනිස් කය ලබාගෙන ඉන්නවා. දැන් අපිට දැන් බලු උප්පත්ති භවයක් ලබා දෙන්න හේතුකාරක අපේ බලු කර්ම භවයේ තියෙනවා. කර්ම භවයේ බලු වැඩ කරපුව ඔක්කොම තියෙනවා. ඒව තමයි බලු බීජ. අන්න ඒක සමානලා දෙවිලාදී આવොත් එහෙනම් අපි අන්න බලු උප්පත්ති භවයට යනවා බලු කර්ම භවයේ තිබිච්ච එක. ඉතින් බලු කර්ම මේ ආත්මයේ නොකලත්. පෙර කරපුවා තියෙනවා අපි කර්ම භවයේට. මෙන්න මේ නිසා මේ භවපත්‍ය ಜಾති කියන එක මේක විග්‍රහ කරගන්න ඕනේ. හරි ගැඹුරුයි සියුම්. ඒකයි කාරණේ. අන්න ඒකයි කියන්නේ. ඕන අන්න ඒකයි. ඕන වෙලාවට එනවා. ඉතින් ඕක එන්නත් තියෙනවා අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක කියලා ප්‍රත්‍ය දෙකක්. දැන් මේ අනන්තර යමක් අනන්තරද ඒක සමානන්තරයි කියනවා. එහෙම නැත්නම් අනන්තර ප්‍රත්‍යය සමානන්තර ප්‍රත්‍යය ආචාර්යවාද වශයෙන් තෝරාගන්න බැරුව තියෙන එකක්. පෙර දහමේ අනන්තර ප්‍රත්‍යයට සමානන්තර ප්‍රත්‍යයට නොඑක් විදිහේ වාද එක එක ආචාර්යවරු මේ දීලා තියෙනවා. ඔව්. නමුත් එකිනෙකට එකිනෙක විසඳ ගන්න බෑ. එකිනෙක පරස්පරයි. නමුත් ඉතින් ඉදිරියට අනිකාරය විසඳ ගන්න ඔය ගැඹුරු මහරිය තියෙනවා තියෙනවා ප ဋ ාණ ප්‍රකරණී ආදි වර්ණාවේ කියලා විශේෂ කොටස් තියෙනවා. ඒ කියන්නේ මේ බඳු දේවල් වලට අපේ රේරුකාණි චන්දවිමලහාමුදුරුවෝ ලියා තියෙනවා සම්පූර්ණ ආදි කරණී ඔක්කොම පොත් බලලා. ආචාර්යවාද ඔක්කොම ඉදිරිපත් කරලා ගන්න නතර කරලා තියෙනවා. දහම් දැනගන්න පුළුවන් නුවණ ඇත්තෝ විසඳුමක් දෙන්න බෑ. දෙන්න දන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ. දැන්ට ආපු ආචාර්යවාද ඔක්කොම දෙනකොට එකිනෙකගේ වාදී එකිනෙක විවේචනයට ලක් කරනවා. මෙන්න මේ හේතු වල. ඒ විවේචනයේ ලක්න එකත් හේතු සාධක සහගත නම්. ඒක ඉතින් ඒක විවේචනයකදී පිළිගන්න වෙනවා. එතන එයා අනික් එක විවේචනය කරනවා. ඉතින් ඒකෙත් අඩුපාඩුවක් තියෙනවා. හැබැයි හරියක දීපු කෙනෙක් නැහැ. පෙරදහම තියෙනවා. අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක තියෙනවා. අන්න සරක කර කර ඉන්නවා. ඉතින් මෙන්න මේක තෝරා ගන්න බෑ. මේකට නිරුක්ති පටිසම්භිදා ඥානයකටයි ගෝචර වෙන්න ඕනේ. අන්න එතෙන්දී ඔක අහු වෙනවා. අන්න ඒක අන්තරාභාවී හිර වෙලා තිබුණා වගේ තමයි මේක. ඔව්. දැන් අනන්තර සමානන්තර කියලා කියන්නේ. ඔය වචනේම තියෙනවා අර්ථය. අන්තර වෙනවද අනන්තරයි. අන් කියන්නේ ආහාරය. අන්තර වෙනවා කියන්නේ ආහාරයක් යම් තැනක පිහිටනවද? අන්තර වීම අනන්තර වීම. අනන්තර කියන්නේ නිරන්තරයෙන් කියන්නේ හිත කරගන්නවා. නිතරම කියනව අදහසක් ගන්නවා අනන්තර කියනකොට. නමුත් අනන්තර කියන්නේ එහෙම අදහසක් නෙමෙයි. ආහාරයක් අන්තර්ගත වුණාද අනන්තරයක්. දැන් මතු බලු බවක් හදගන්න හේතුකාරක වන බලු සංකාරයක් අපි ගොඩ නගලා. අපිට බලු කර්ම ශක්තියක් අපේ කර්ම භවයේ ගොඩ නැගිලා තැන්පත් වුණා නම් මෙන්න බලු අනන්තරයක්. දැන් බල්ලෙක් වෙලා උපද්දවන්න ආහාරයක් අන්තර්ගත වෙලා අපේ භවයේ තියෙනවා. අන්න බලු අනන්තරයක් අපිට තියෙනවා. හැබැයි දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ සමානන්තරයක් වෙන්නේ සමාන අන්තරයක්. සමානන්තර කියලා කියන්නේ සම අන්තර සමානන්තර. අන්න වචනේ බෙදෙන හැටි බලා ගන්න ඕනේ. සම අන්තරයක්. සමාන ආහාරයක් යම් තැනක හැදුනද අනන්තරයේ ඉඳන් ඇදලා ඉනවා. ඔන්න කාරණේ. දැන් මරණාසන්න මොහොතක් වෙනකොටම කියමුකෝ අපි. අපේ තිබිච්ච කර්ම ශක්තියත් ගෙවිලා. දැන් බල්ලෙක් වෙන්න හේතු වෙන අපේ පාප කර්ම ශක්තිය අපේ භවයේ කර්ම භවයේ තියෙනවා. දැන් අපිට අවසාන මොහොතේදී බලු අදහසක් එහෙම ආවොත් හරි කවුරු හරි ඇති කළොත් හරි. අන්න සමාන අන්තරයක් ගොඩ නැගුණා. සම ආහාරයක් ගොඩ නැගුණාද අනන්තරය උතෙන් සම්බන්ධයි. ගතියට ගතිය සම්බන්ධයි. අන්න ඇදලා ආවා. ඇදලා ආපු ගාම මොකද අනන්තර සමානතර ප්‍රත්‍ය දෙකේ උප්පත්ති ලැබෙනවා බලු උප්පත්ති. අන්න අනන්තර සමානතර එක් වෙන්නේ නැහැ. දැන් හොඳ දෙයක් මම තව එකක් පෙන්නන්නම්. ගොයන් ගහක් හිටවපුවාම ගොයන් ගහේ බීජයට ආහාරයක් අන්තර්ගත වෙනවා ಜಾතිය බෝ කරගෙන යන්න. මතු ගොයන් ගහක් හට ගන්නවන්න අවශ්‍ය කරන ආහාරය ගොයන් බීජයේවත් වී ඇටේ තැන්පත් වෙනවා. අන්තර වුණා. අන්න අනන්තරය. දැන් ඉතින් මොකද වෙන්නේ? මේක පැලවෙන්න නම් මේකට සමාන ආහාරයක් අන්තර්ගත වෙන්න කොයි වෙලේ හරි. දැන් සමාන අන්තරේ තියෙනවා කුඹුර මඩවල ඔක්කොම වල මඩට ගහනවා වී ඇටේ. ගහපුවම මඩේ තිබුණ සමාන අන්තරේ අනන්තරේ දෙන්න ගියා. අන්න අනන්තරයි සමානාන්තරයි දෙක කලවම් වෙලා හිටන් වී පැලේ නැති අන්න ගලාව. ඔන්න අනන්තර සමානාන්තර ප්‍රත්‍ය දෙකෙන් තමයි යමක් නිෂ්පාදනය වෙන්නේ කිව්ව ඕන ඕකයි. දැන් කොච්චර පැහැදිලිද? ඒකත් ඒ වගේ. ඒක අනන්තරේ තියෙනවා අනික සමානාන්තරේ තියෙනවා. ඒ අනන්තරේ සමානාන්තරේ එකට වැදුනහම ගින්න නැමැති බිහිවීම වෙනවා. අනන්තර සමානාන්තර ප්‍රත්‍ය දෙකෙන් සිද්ධ වෙන්න ඕනේ.
ඉතින් යමක් අනන්තරයක් නැත්නම් සමානාන්තරයක් විතරක් තිබිලා කරන්න බෑ. දැන් අන්තරික කියලා එකක් තියෙනවා. අන්න අර ආහාරයක් අන්තර්ගත වෙන්න අවශ්‍ය නැති කර්ම කොටසක් තියෙනවා. ඒකට සමානාන්තරයක් ඕනේ නෑ. අන්තරික ආනාන්තරික. අන්න ආනාන්තරික වලට මතුවට අපිට හිතවිලා මොනවද තිබුණ නැත හරියන්නේ අපායට යනවා කිව්වේ ඒකයි. අන්න. ඒතර කරපු කර්ම ශක්තියේ බලයක් තියෙනවා මතු ගොඩ නගාගෙන ඉන්න. ඒ ආනාන්තරික අපි ගොඩ නගලා දෙන එකක් උපක්‍රමයක් ඕනේ නෑ. ඒක ඒකෙන්ම ගොඩ නගනවා. ඒ තරම් ශක්තිය බලවත්. ඒ කර්ම ශක්තිය මතු ගොඩ නගාගෙන ඒක පහල කරන්න බලවත්. අපාය නැත්නම් අපාය හදාගෙන ගිහින් දානවා. අන්න එහෙම එකක්. ඒකට කියනවා ආනාන්තරික කර්ම. අන්න ඒකයි ඉන්නේ. ඒක වේගය වැඩි. අන්න ඒකයි. වැඩි කරනවා. ඒකට මැදලා ඉන්නේ. සම අනන්තරයට අනන්තරේ එනවා කියන්නේ දැන් අපි මෙහෙම හිතමු. යම් කිසි මිනිසියෙක් ඉන්න අපිට හිතවත්. එයාගේ වැරදි එක එකනා කියනවා. අපිට මොනවා හරි අපි ගණන් ගන්න නැතුව තින්නවා. අර හිතවත්කම නිසා අපි ගණන් ගන්නෙ නැහැ. යම් මොහොතකදී ඔහු කෙරෙහි ලොකු අහිතවත්කමක් අපිට හටගත්තා කියමු යම් හේතුවකින්. අන්න සමානාන්තරයක් ආවා. සමානාන්තරයක් ලඟ වුණා. දැන් මතක එනවා ඕකගේ හැටි නම් මට දැන් ඉස්සෙල්ලා මම ගණන් ගත්තේ නැතුව ඕකගේ හැටි මෙහෙමයි මට ඕක තේරුණා අහවල් කාලේ මට මෙහෙම කරලා තියෙනවා මේ විදිහට කරලා තියෙනවා. දැන් ඇදලා එනවා ඔක්කොම. තේරුණාද ඇදලා එන්නේ? දැන් සමානාන්තරය හැදුනහමයි අනන්තරය ඇදලා ඉන්නේ. දැන් ওই විලාදී ආයතරයක් මොකද වෙන්නේ? වැරදීමක් මට උනේ. ඌ නෙමෙයි මේ කරලා තියෙන්නේ. ෂි මං උකට බැන්නන්නේ මෙච්චරක. ඌ මට මෙහෙ ආන් අයි වෙරගන්න කතර හිටියා. මොනවා කිව්වත් ඌ මට මෙහෙම උදව් කරලා තියෙනවා, අරේම කරලා තියෙනවා. දැන් අනිත් පැත්තට එනවා. දැන් ඔහු කෙරෙහි හිතවත් උනා නම් ඇදලා ඉන්නේ ඔහු කරපු හොඳ හරි ඇදලායි. මෙන්න මේ නිසා අපි මෙත් හිතක් වඩනකොට අපිට සමානාන්තරයක් හැදෙනවා. සමානාන්තරයක් හැදෙනවා. අන්න එතකොට මොකද ඉන්නේ අපිට ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රී හිත පහල කරපු ගමම්ම ලෝකයා කරපු හොඳ වැඩමයි අපිට හිතේ ඉන්නේ. ලෝකයා කරපු නරක වැඩ අපිට සාපේට හිතේ ඉන්නේ. ඒ අපි දවන්නේ. මොනවා කරලා තිබුණත් පව් අනේ. ඔක මොනවා නොදන්නකමනේ ගලි. අන්න එහෙම අදහස් එනවා. මොකද අර කරපුවා සාප කරන විදිහට අදහසක් හිතේ ඉන්නේ. ඔව්. ඔව් ඔව්. ඔව්. අන්න හරි. අවශ්‍යදී වයින්නවා. දැන් ගත්ත සීතිවිලි අරගත්ත අදහස් වලින් ඒකට හේතු වෙන කර්මපතයක් වෙන්න කරලා හැම තිබුණා. ඒ වෙලාවෙදිම ගොඩ නැගිනවා තමා විසින් ගොඩ නගාගත් සමානාන්තරයේට. අර අනන්තරය එකතු වෙනවා. එකතු වෙලා අනන්තර සමානාන්තර පත්‍ය දෙකින් ගොඩ නගනවා අවශ්‍ය කරන පරිසරය. අන්න. එනවා. ඉන්නේ බලවත් වෙනවා. අන්න ඒකයි. ඔක තමයි කියන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තුලින් බලවත් වෙනවා. ආශේවන ප්‍රත්‍ය තුලින් බලවත් වෙනවා. දැන් මැරෙන්නේ ඉස්සෙල්ලා එනවා නම් එහෙම දැන් අපි හිතමුකෝ කර්ම ශක්තිය අවසානයේ නම් ඇවිදින් තිබුණේ. ඔන්න ඔය වෙලාවේදී ඇදලා එන කර්ම බලවේගය අර අපිට ආපු ගොඩ නැගීමට අපි එවලේ වර්ධනය කරනවා. අපිට කියනවා යලි හිතන ආශේවනය කරනවා. ආශේවිතාය භාවිතාය බහුලීකృతాය කිව්විත ආශේවන ප්‍රත්‍ය මුල් කරගෙන. ආශේවනය කියන්නේ යලි සේවනය කරනවා. ඒතර බලවත් වෙනවා. අන්න බලවත් වෙලා හිටන් මැරෙන්න දවස් ගානක් තියා කර්ම නිමිති ගති මිති ආදීන් ගැලපෙන එකක් මතුවලා එනවා. ඕකේ හිත හිතාගෙන ආශේවන කර ඉන්නවා. ආශේවනයේ බලවත් වෙලා එනකොට ගිනාපු කර්ම ශක්තිය දැන් ගෙවිලා අවසාන වෙන්න ඔන්න මෙන්න කියා තියෙනකොට ඒ මට්ටම ඉක්මවා ගිය ගාම චුත වෙන්න ඕන. චුත වෙච්ච ගාම උපාදාන වෙච්ච එක තමයි ඇදලා ආවේ. ඔව්. ඔව්. ඊට පස්සේ ඒ මොහොතේ බලක් කියලා ඒක හිත හදලා තියාගෙන දිවි ලෝකයක් කතාව වෙන්නේ. හරි අන්න ඒකයි වෙන්නේ. ඔව් දිරණිය අවස්ථාවක් ගන්න තියෙනවා. ඔව්. ප්‍රේත වෙන්න හිටපු එක්තරා උපාසක මහත්තයෙක් එතනින් ගලවලා හිටන් බඹලෝට යනකම් යවපු හැටි එක තැනක තියෙනවා. ඔව් අන්න ඒක. එතෙන්ටත් යවුවා. ඉවර කලේ නැත්තේ මොකද? අන්න ඒකයි කියන්නේ. ඉතින් අනන්තරයේ සමානාන්තරයේ මතු කර දෙන්න පුළුවන්. ඒක ප්‍රයෝග සම්පත්තිය. හැබැයි සියල්ලන්ටම මතු කරන්න බෑ. තමන්ගේ බලය වැඩි නම් එහෙම කරන්න දෙයක්වත් නැහැ. අනන්තර බල වැඩි නම් එහෙම අන්න ඒකයි. ඒ නිසා යම් කිසි විදිහකට කෙනෙකුට ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග කරන හේතු වාසනා තියෙන කෙනාට අර වගේ වැටෙන්න තියෙන ගොඩ ගන්න ක්‍රමයක් තියෙනවා. අනන්ත බල වෙන සමානාන්තරෙ නැහැ. අන්න ඒකයි. අනන්ත බලවත් තියෙනවා අන්න ඒකයි. අනන්තර කොච්චර බලවත් කරත් ආනන්තරික වලට අනන්තර බලවත් කරන්න එකක් නැහැ.
ඒක ඔක්කොම අපි වාගෙන ගිහලා අර මේ සමානාන්තරේ බලවත් කරන්න බෑ අනන්තරේ බලවත්. අනන්තරේ ඇදලා එනවා ඉතින්. ඒ ආනන්තර බාප කරන නොවන අවස්ථාවේ සමානතර බලවත්. අන්න ඒකයි. සමානාන්තර බලවත් වෙනවා. සමානාන්තරේ ආවේ කොහොමද හොඳද නරකද ඒ අනුව තමයි යන්නේ. අනන්තර නැති නෑ මෙන්න මේකයි වෙන්නේ. ඔය කරන කර්ම බලවේගය මොනවෙන් අපිට ඇදිලා ආවා. මේක හරි වැදගත් වෙනවා. දැන් අපි හිතමුකෝ පාප කර්ම කරපුවා. හතර අපාගත වෙන්න කරපු පාප කර්ම. අපි කරා ඇදි ඇදි එනවා. ඇවිදිලා ඉතින් ඒකට කරන්න පුළුවන් මොකද්ද? කම්මා විපාකාවස්ථා. අපි කරමු කර්මයකට අපිට විපාකයක් ගොඩනගා දෙන්න පුළුවන්. එහෙනම් විපාක වශයෙන් අපිට ගොඩනගන්නේ පළු ඵලයක්. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි නාසයයි ගන්ධයයි ශරීරයයි පොට්ටබ්බයි මනයි ධර්මයි කියන්නේ. ඔන්න ඕවා තමයි විපාක වලින් ගොඩනගලා දෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. පච්චේ ජාත වශයෙන් පුරේ ජාත වර්ගීය කර්ම ශක්තිය ගොඩනගලා දුන්නාම ඒ ටික මතුවෙනවා. කම්මා විපාකාවත්තන්ති අන්න ඒක සිද්ධ වුණා දැන්. කර්ම නිමිති ගති නිමිති වශයෙන් ආවේ විපාක. විපාකෝ කම්ම සම්භවෝ කියන තැන ආයේ දෙල්ලුවා. අන්න අර මරණාසන්න චිත්ත වීතිය කිව්ව එකේ තමයි ඒකේ තියෙන්නේ. විපාකේ කර්ම සම්භවයක් බවට පත් කරනවා. අන්න විපාක චිත්තයේ තමයි අර අපි ඉස්සෙල්ලා කිව්ව අර අතීත භවංගෙ තන භවංග උපච්ඡේද ගිහිල්ලා මනෝ පංචද්වාරා වජ්ජන ගිහිලා සම්පරිච්ඡන සම්තිර්ණ ගිහිලා වොත්තපණීතාව අවස්ථාව ගැන කිව්වනේ. අන්න වොත්තපණ කියන අවස්ථාවට ආපුහම ඔන්න ඔතනයි අපි අපායෙන් බේරෙන්න. අපි ළඟ යථාභූතීලත් ප්‍රඥාව වැඩිලා තිබුණා. සම්පරිච්ඡන සම්තිර්ණ. සම්තිර්ණේ කියලා කියන්නේ විපාක තීරණේ. ඔව්. විපාක තීරණයෙන් ආපු එක අනුව අපි ගන්න තීරණේ දෙවෙනි අතට ජවන වලට යන්නේ. අනේ ජවන වලට යන්නේ ඉතලා වොත්තපන කරන ස්ථානයේ තමයි ඒව තීරණය කරන්නේ. අන්න වොත්තපන කරනකොට අපි ළඟ ප්‍රඥාව වැඩිලා තිබුණා. අපි කොයි වෙලාවකවත් වැරදියට වොත්තපනේ ජවන ක්‍රියාත්මක කරන්න තීරණයක් ගන්න. අන්න ඒකයි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. පොලේ කැවිදිලා ඉතින් අපි කෙහෙල් කනක් කපන්න හදනවා අපිට පේනවා. දැන් මේ අපි හිතමුකෝ අපි බලා හිටියා කියලා මෙහෙම දෙයක්. හැමදාම කෙහෙල් ගහක් හිටුවා කෙහෙල් කන කපාගෙන යනවා නම් දැන් මේ මිනිස්සයා ගොවියන් පිට කරන්නේ හොදටම තරහින්. මේ සැරේ අහුනට ගහමුල බාවනවා කියලා පොල්ලා කරගෙන සැකලා ඉන්නවා ගහමුල. ඔය හරි ඉන්නවා. හැබැයි මට අහුනොත් නෑ. කෑලි දියන්නේ නෑ ඕක. කොහොම කී ඉන්නවා. අපිට දැන් මේක තිබිලා මේ මිනිස්සයා මැරෙනකොට. ඕක බලවත් වෙලා තිබිලා ඕක ඇදුණා කියලා. අන්න කම්මා විපාකාවත්තන්ති වශයෙන් ඔහු කියපු කරපු දේවල් වලට විපාක වශයෙන්. මරණාසන්න මොහොතේ ඔහු එක්තරා හීනයක් දකිනවා. හැබැයි හීනියක්. උඩ පිනවා කෙහෙල් කොටුව මැවිලා. අන්න ගති නිමිත්ත පහළ වෙන හැටි. කර්ම නිමිති පහළ වෙන හැටි. අන්න මාන් ඒකයි ඉන්නේ. කෙහෙල් කොටුව පේනවා. දැන් මෙයාගේ අදහස සැකේ හැමෙලීම. කොයි වෙලේ හරි එදින් කෙහෙලන කපාගෙන යයි. දැන් මේ සැකේ මතුවෙනවා මෙතෙන්දී. මතුවෙලා බලනකොට කර්ම ශක්තියෙන් පොල්ලකුත් පැත්තක මවලා. දැන් මරණාසන්න මොහොතේ එයා දන්නේ මැරෙන්න දෙන බව. වටපිට බරබර හොරෙක් එනවත් පේනවා. එනවාද වරෙන් අද. දෙන්න වැඩි. දැන් මිනිහා දන්නේ මිනිහා ඇඟින් නෙමෙයි යන්නේ. ඇඟ බුද්ධි. මනෝමය කයකින් අර පොල්ල පේනවා පැනලා ගත්තා පොල්ල කැරකිලා මිනිහා යනවා. දැන් මොකටද යන්නේ? අරකට හොතර ගහන්න. අර එන මිනිහා කවුද? මනෝමය එකෙක්මයි ඒක. ඒක තමාගේම ගතිරුව. අන්න ඒකයි. වාංගී තුලින් ඇති වෙලා ඉතින් හටගත්ත කෙනෙක් මේ තියෙන්නේ. ඔව්. ඉතින් මේ චලනයේ වෙලා මෙතනින් පැනගත්ත ගාම අතේ චුත වුණා. දැන් මෙයා මෙයාගේ කියලා. මොකද පොල්ලා කරගෙන දත් පිටි කාගෙන මෙයා යනකොට ගති ලක්ෂණේ ගතිරුව මත වෙලා එකල්ලා ඉවරයි. දැන් ආපහු එන්න බලනකොට ආපහු කියන මලවිනිය. එන්න විදිහක් නැහැ. දැන් ඉතින් මොකද නේද පොල්ලා අතේ තියාගෙන දුවන අරක හොයන්නේ. දැන් මිනිහා කිව්වේ මුලාවේ අන්තරමක් නෑ. ගිහින් බලනකොට ඒක නෑ ඒක. ඊට පස්සේ බලනකොට පේනවා අනිත් පැත්තේ කෙහෙල් වත්ත. ඒක අර පැත්තේ පොල් කන්නවා නේ හරිහා පැත්තේ. දැන් මේක මේ වත්තට ආසාවෙන් නම් හිටියේ. ඊට පස්සේ ඌ රැහැත් තියෙනවා ඒ වත්තේ ගෙවලේ කියලා. අපි දැන් ගෙවල යකා කියලා කියනවා. දැන් ඌට පේනවා මැවිලා අනිත් පැත්තේ ගහක පොල් කන්නවා අර හොරා ගිහිල්ලා. ගන්නවා දඩි පිටි ගාලා මේ පැත්තෙන් පැනලා අරහෙන් පැනලා දුවනවා නිච්චි නැතුව දැන් අර ගහ වටකොටු කරන්නේ. ඊළ බලන මිනිහා හිතර නෑ. කොහෙද යකෝ මූගී? තව ටිකක් වෙලා බලනකොට එන්න ගේ පිටිපස්සේ කුස්සිය පැත්තේ රින්ගනවා ගේ කලන්ත.
එහෙම එකක් පේනවා. ආන් අරු අර පැත්තෙන් ගේ කරන්නේ නැහැ. දැන් දුවගෙන යනවා පණ නැහැගෙන උඩ ගහන්න මේ පැත්තේ. බලරු එතන නැහැ. කොහේ යනවද මේක? දැන් මතක නැහැ. ඉස්සෙල්ලා ටික මතක නැහැ. ඒ වෙලෙ මතකයි. හරියටින් ওই පිස්සුව තමයි දිගටම. වත්තේ හැරි සරසරා දැවි කොච්චර හරි අර පොල්ලෙන් ගහන්න පන්න. දැන් බැරිලා ගහුවා නම් එහෙම. එහෙමකුත් ඔබේ තිබුණා. ඊළඟ මිනිහා නැගිලා එනවා ඒක සැකය. දැන් අර කොවිලිය හැරගෙන මටත් ගහයි. මහත් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔය අධ්‍යාසින් ඉන්නකොට මිනිහා හැම වෙලේම වටපිට බල බල යනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ જાතියේ මේකේ හැදිලා නම් කොහේ හරි පොල්ලකින් ගහලා මොකද? දන්නේ නැහැ වැදුන පොල් පාර. ඇදගෙන වැටෙනවා. කර්ම ශක්තිය ගොඩගෙන කර්මජ ශරීරය නිසා ආයි පණ එනවා. ඉතින් ඉවරයක් නෑ ඕක. ඔන්න ඔයගේ විශාල අරගලයක් තමයි ඔය යක්ෂ ලෝකවල තියෙන්නේ. ඔය ගති මිදෙන්නේ කවද්ද? දැන් අපිට කිව්වොත් අපේ තියෙන යම් ගති ලක්ෂණයක්. ඕක හොඳ නෑ ඕක අත්හැර ගන්න කියලා. කීයකින් එකනේ පිළිගන්නේ. අවංකවම ඇත්ත තමයි කිව්වේ. එයා මට හිතවත්ව කිව්වේ. මම ඒක අත්හැර ගන්න ඕනේ. එහෙම කියලා පිළිගන්නේ කීයෙන් කී දෙනාද? අන්න ඒකයි කියන්නේ. අයින් කරන්නේ. ඒක තමා විසින් මේක දැනගෙන තමා මේක කරගෙන යනකොට ඔන්න ඔතෙන්දී අපිට තීරණයක් එනවා. දැන් අපි හිතමු කර මරණාසන්න මොහොතේ මෙසේ ප්‍රගුණ කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා. යාට කෙහෙල් කොටුවේ කෙහෙල් වෙන කපන්නවා. කැඩෙන දේවල් කැඩෙනවා. විඳින දේවල් විඳිනවා. වෙනසෙන දේවල් වෙනසෙනවා. අන්න. ඉතින් නිස්සාර දෙයක්. ඉතින් මොනවා කරන්නද? ඕවා රකින්න කියලා දැවි මර රකින්න යන්න ඕනේ. ඔය කපාගෙන ගියාම. දැන් කර්ම නිමිතට පුළුවන් වුණාද? ගෙනියන්න. බෑනේ. අන්න වේරෙන්නේ දැන්. හතර පහෙන් නිදහස් වෙන්නේ තමයි ආරියපුත් වෙලේ. අන්න ඒකයි. එයා දකින්න ලෝක ශක්තිය. මේ ලෝකේ හැටි. ලෝකේ කියන්නේ මෙහෙම තමයි. මේකේ දැවි ගැටි ගියොත් මට සිද්ධ වෙන්නේ කවදා හරි. මේ තරංගෙට පොරේට බහැලා. අර මස් කටු වලට පොර කන්න බල්ලෝ ආවේ. මස් කැටි වලට පොර කන්න ඌසෝ ආවේ. ගහගෙන මරාගෙන කා කොටාගෙන මේකෙම දැවි ඉඳයි මට සිද්ධ වෙන්නේ. මේවා හරියට මේ බල්ලන්ගේ තියෙන මස් කටු වාගේ තමයි මේ ලෝකේ සම්පත්තිය වෙනවා. මේවා කොහොමද සැනසෙල්ලක් ලබා දෙන්නේ? මට කවදා හරි මේවෙන් අහක් වෙන්න ඇත්නම්. ඔන්න ඔය හැංගීම ආපු දැන් පටන්. එයා ගෙනියන්නේ ඒකේ සෝත ආපන්න නේ ආපස්සට ගෙනියනවා මිසක් ආපහු අර පතර පැත්තට ගෙනියන්නේ නැහැ. එන්නේ අඩු වෙනවා. දැන් ඔතෙන්ද රූප වේදනා සංඥා. ඔව් සංඛාර කියන එකේදී යවන සංඛාර ගොඩ නැගුන්නේ නැහැ. යවන සංඛාර ගොඩ නැගින්නේ ඊළඟට යවන වල සංඛාර අවස්ථාව තියෙනවා. සංඥා හැමිට චිත්තචන පාදව සංඥා තියෙනවා. ඉතින් ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්දී මානසිකාර. අනිත්‍ය දුක්ඛ සංඥා ගන්න පුදුරන වත්තපොළ දෙන්නේ සංසිත පහත සංඥා. අන්න ඒකමයි කියන්නේ. ඒකමයි ගන්නෙ. වත්තපනේ කෙරුවෙත් එන අපේ ප්‍රඥාව වැඩිලා තිබුණා ප්‍රඥාව මුල් වෙනවා. එහෙම නැත්නම් මුලාව මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක මුල් වෙනවා. මෙන්න මෙහෙම ප්‍රඥාව මුල් වුණොත් වත්තපනේ කරන්නේ ප්‍රඥාවට අනුවයි. අවිද්‍යාව තෘෂ්ණා මුල් වුණොත් වත්තපනේ කරන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකට අනුව ඇලීම් ගැටීම් මුලා කියන මේ තුනට අනුවයි. අන්න එහෙම වුණොත් තමයි දුගති උප්පත්තියකට හේතු තියෙන්නේ. සෝතාපන්න පුද්ගලයා හතරපා උප්පත්තියට හේතු නෑ කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ උද. නිස්සාරයි කියලා දැනගෙන නිස්සාර ලෝකේ මොන හරයක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැකලාම තමයි නිස්සාරත්වයේ ඒ සමග මේ ඒකේ ඒ ප්‍රතිඵලයක් වශයෙන් මතුවලා එන්නේ. යමෙක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය දැක්කම ඒක මහත්ගත හිතවලත් උපරිම එකක් වෙනවා. ඒ කියන්නේ ඒ හිත ඒකාන්තයෙන් පළ දෙන හිතක්. ඒකේ තියෙන බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ හිතකින් කවදාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ අරමුණු වෙච්ච සිහියට නැගිච්ච යම් චිත්ත ස්වභාවයකින් වොත්තපනේ වුණා නම් කිසිම දවසක සතර අපාගත වීමට හේතු වෙන්නා වූ යවනයක් නිරුත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යා සතර අපායෙන් නිදහස් වෙන්න හේතුව. එහෙනම් ඔතෙන්දී සෝතාපන්න වීමට අවශ්‍ය කරන පළවෙනි කාරණේ තමයි ඔය කියන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ත්‍රිලක්ෂණය හරියටම තේරුම් අරගත්තාම ඕකෙන් නැගෙන තීරණය. යමක් අනිත්‍ය බව වැටහුණා දුකයි අනාත්තයි කියලා වැටහුණා. එහෙනම් ලෝකෙ නිස්සාරයි කියලා වැටහුණා. අනේ නිස්සාරත්වයේ වැටහුණාට පස්සේ ගන්නවා තීරණයක්. නිස්සාර නම් මම මොකද්ද ගත යුතු තීරණිය? ඒකේ යම් බැඳීමක් ඇත්නම් යම් චන්දරාගයක් ඇත්නම් අත්තරිය නොඇලී මිදී ඒ වැඩ පිළිවෙලම කෙලවර කරනවා මිසක්
ඒ පස්සේ ගිහිලා වැඩක් නැහැ. ඒකේ රෝම් ගහලා වැඩක් නැහැ නිරෝධ කරන්න ඕනේ. අන්න නිරෝධය දකින්න. නිරෝධ කළ යුත්තේ දකින්න. මේ නිරෝධ කරන්න ඕනේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සසර අනාථ බවට පත් වෙන ගමන කියලා තියෙන බලාපොරොත්තුව. ඒකයි නිරෝධ කරන්නේ. එන ඔන්න ඔතෙන්දී අපිට දකින්න ඕනේ. ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් අපි යමක් ගැන හිතනවා නම් මෙන්න මේකමයි අපි එතෙන්ට ගෙනියන්න හේතුව. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දකින්නවා කියන්නේ. අපි ඔතෙන්දී දකින්න මේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් තියෙනවා හරයක් නැහැ කියලා. අන්න හරයක් නැති මුලාවක් යා දැකලාට. ඒ පිළිබඳ යම් චන්දරාගයක් තියෙනවා අන්න ඒක හිඳිලා යනවා. ඒ චන්දරාගය දුරුනහම ඒක රවුම් ගන්න බලාපොරොත්තු ඉවරයි. නිරෝධයි. කොහොමයි නිරෝධ කරන්නේ? ඒකේ තියෙන හරයක් නෑ කියලා නොවැටහෙන තාක්කල් අසාරයි කියලා නොවැටහෙන තාක්කල් අපිට පුළුවන් කමක් නෑ ඒකේ චන්දරාගයෙන් මිදෙන්න. අසාරයි කියලා වැටහෙනකොටම ඒ යථාබෝධි ඥානය තුලින් හරයක් නෑ කියලා එකෙන් අත්හැරින්න වෙලෙ මිදියන පැත්තට හිත තියෙනවා. ඒවත් නිවන්ට හිත තියෙනවා. මෙන්න මෙයා චතුරාර්ය සත්‍ය මාත්‍රයක් හරි දැක්කගෙන. එයා දුක දැක්කේ. ස්වභාවයෙන් විඳින දුකේ නෙමෙයි කවුරුත් දකින්න එක. ලෝකයා ප්‍රියයි මනාපයි යහපතයි කියලා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යමක් බදනවාද අල්ලනවාද අන්න ඒක දුකයි කියලා දැක්කම අන්න ඉතින් දුක ආගේ සත්‍ය දැක්කා. ඒතර මේ බදන එකමයි දුකට හේතුව කියලා දැක්කා. දුක තෘෂ්ණාව දුකයි කියලා කියන්නේ එතනයි. මේක අත්තරින් නොඇලී මිදී මේක නිරෝධ කරපුවාම නිරෝධය දැක්කම දුක නිරෝධය දැක්කා. එහෙනම් මේක මම ලබා ගත්තේ මෙන්න මේ වතපුරුලා නෙමෙයි. මෙන්න මේ යථා ධර්මයේ යථාදී මෙහි කරලා. අන්න හරි. අන්න ඒ නිසා සංහා දුරු වෙනවා. සංහාවියම දුරු නම් උපාදානයවත් ආසානෙ කැදීමක් නැහැ. එහෙනම් නිර්මාණයක් නැහැ, එහෙනම් જાතියක් නැහැ. අන්න වෙන්නේ නැහැ. සංහාවෙන්න හේතුවක් නැතුව ගියාම සංහා ඉවරයි. අන්න ඒකයි. යන්නේ නැහැ. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ යමක් ඇත්නම්. ඒක තමයි සංහාවෙන්න හේතුව එතනයි තියෙන්නේ.